මානවයාගේ ප්‍රජනන පාඩමේ 12 වෙනි පිටුවේ ප්‍රසූති කියන මාතෘකාව ඉඳලා තියෙනවා. ළමයි ඒකේ මේ පිටුව පොඩ්ඩක් කියව ගන්න හැමෝම චුට්ටක්. ප්‍රසූතිය සිද්ධ වෙන කියන්නේ දරුවෙකු බිහිවීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා තමයි ඒක තියෙන්නේ. නිකන් මම දල උපසරණක් පුලන්ට බෝඩ් එකේ ඇන්දොත් එහෙම ගර්භාෂය තමයි මෙහෙම තියෙන්නේ. මේ ගර්භාෂය. මේ දරුවා බිහිවෙන ස්ථානට අපි ස්ත්‍රී වේ කියලා කිව්වා. ස්මිතා යෝනි මාර්ගය. නේද? right. මෙතන මුත්‍රාශය මුත්‍ර මාර්ගයේ සම්බන්ධයි. ඊට පස්සේ මෙතන මුත්‍රාශය තියෙනවා. මේ ෆැලෝපියන් ආල දෙක තමයි මේ තියෙන්නේ. ෆැලෝපියන් ආල කුණීල තමයි මේ තියෙන්නේ. right? වෙඩිම්බ කෝෂ. right. දැන් එතකොට මේ දරුවෝ පිළිසිඳ ගැනීම සම්බන්ධයෙන් තමයි කතා කරන්න යන්නේ. ඒතර දරුවා ළමයි උපදින්න ආසන්න දැන් මේ දරුවා මෙම හෝරියල් පටලයකින් වටලා ඉන්නේ. කියන්නේ තරලයකින් වටලා ඉන්නේ. තරලමේ පටලයකින් වට වෙලා මේක ඇතුලේ තරලයක් පිරලා තියෙනවා. මේ තරලය තුල ළමයි උපදින්න ආසන්න වල දරුවගේ හිස පහත් ප්‍රදේශ පහලට යොමු වෙලා ඊට පස්සේ හිස යෝනි මාර්ගයේ පැත්තට යොමු වෙලා තමයි තියෙන්නේ. මේ දරුවගේ පෙකිනි වල සම්බන්ධයි මේ කල්ල බන්දය මෙහෙම තියෙනවා මේ පෙකිනි වල. දරුවගේ ළමයි ඊට පස්සේ ඉස්සෙල්ලාම දැන් මේ දරුවා ප්‍රසූති ලබන්න ආසන්න වෙනකොට ගර්භාෂ සංකෝචන ඉහිලීම් සිද්ධ වෙනවා. ඒ සමග මෙන්න මේ කෝරියම් පටලේ ළමයි මෙතනින් කැඩලා යනවා. කැඩනාම මෙතනින් තරලයක් වෙනවා. මේ තරලය මේක ඇතුළේ තරලය අපි කියනවා කල්ලා වර්ග තරලය කියලා. මේ තරලේ රසය යෝනි මාර්ගය කරා බහැරලා යන මුලින්ම පිට වෙලා යනවා. එතකොට මේ දරුවා ප්‍රසූතිය ලබන්න පහසු කරනවා මේ තරලය මගින්. ඒත් එකම ළමයි ගර්භාෂ පිටියේ සංකෝචන හිල්ලීම් වැඩි වෙනවා. එතකොටම මේ යෝනි මාර්ගයේ තරමක් විශාල වෙලා මේ දරුවාගේ හිස මුලින්ම යෝනි මාර්ගයෙන් එළියට එනවා. ආවට පස්සේ මේ දරුවා එළියට එනකොට ළමයි අර සාප්පු සේවිකාව හෝ වෛද්‍යවරයා පහසු කරනවා. ඒ කියන්නේ දරුවා අවශ්‍ය පැත්තට හරවනවා. හරවලා එළියට ගත්තට පස්සේ ළමයි දැන් දරුවා අපි දරුවසෙන් කොහොම මම අඳින්නේ. right? ඒතර පෙකින වල මෙහෙම යෝනි මාර්ගයෙන් මේක සම්බන්ධයි. පෙකින වල කපන්න කලින් අපි කිව්වා කකුල් දෙකෙන් උඩට උසලා මේ මුඛය සහ නාසය තවරලා තියෙන අර ශ්‍රාවය මේ තරලය පිට වෙන්න තියෙනවා. කියලා පිට වෙන තත්ත්වයක් දාලා ඒවා ඉවත් වුණාට පස්සේ ළමයි දරුවා අඩන්න පටන් ගත්තොත් එහෙම දරුවා හුස්ම ගන්නවා. ඒ කියන්නේ හුස්ම ගැනීම ආරම්භ වුණාට පස්සේ ළමයි පෙකින වල දෙකකින් කපනවා. කපලා ඊට පස්සේ දරුවා පැත්ත රෝල් කරලා අපි ක්ලිප් එකක් ගන්නවා. මේ පැත්ත ළමයි ඒක ඇටයක් ගහලා තිබ්බහම ටික වෙලාවක විනාඩි කිහිපයකින් මේ වැදාම අපිට වෙන කියලා මේ කල්ලාවාරික කෝරියමයි ඊට මේ ඇතුළත මේ සියලුම මේ අනවශ්‍ය පට කොටස් මේ කල්ල බන්ධයත් සමග ගැලවිලා මේ මෙතනින් ඉවත් වෙනවා. ඉවත් වුණාන් පස්සේ දරු ප්‍රසූතියේ ස්වභාවික දරු ප්‍රසූතිය මෙතනින් අවසానයි. සමහර දරුවෝ මේ කියන්නේ යෝනි මාර්ගයේ පැත්තට හිස හැදිලා නැත්නම් වෛද්‍ය විසින් හරවන්න උත්සාහ කරනවා. එහෙම හරවුනේ නැත්නම් ස්වභාවික දරු පුතක් ලබා ගන්න බැද තමයි සීසේරියන් සත්කම කරන්නේ. මේ උදර මේ හරින් පොඩි පැල්මක් දාලා යොත් කළා දරුවා එතනින් උදර ගැනීම කරනවා. තේරෙනවද? right. ඔය තමයි දරු ප්‍රසූතිය කියලා අපි දැනගන්න ඕනේ. පොඩක් 12 වෙනි පිටුව හැමෝම මා සමග කියවන්න. දරුවෙකු බිහිවීම ප්‍රසූතිය ලෙස හඳුන්වයි. උපත ආසන්න වන විට මවට ප්‍රසව වේදනාව ඇතිවීමට පටන් ගනී. ගර්භාෂයේ පේශි රිද්මානුකූල සංකෝචන සහ ඉහිල්ලීම් නිසා මෙම තත්ත්වය ඇති වේ. ගර්භාෂ සංකෝචනය වීමේදී භ්‍රූණයේ වටා තිබුණු කල්ලාවාරයේ බිඳී ඒ තුල තිබුණු තරල පිටතට මුදා හැරේ. මේ ස්වභාවිකව පිපිරි නොගියොත් වෛද්‍යවරු විසින් එය කැඩීම සිදු කරනවා. මෙම තරලයේ ඉවත් වීම සමග යෝනි මාර්ගයේ විස්තරණය වෙන්නේ. පේශි සංකෝචනයත් මවගේ ආයාසයත් හේතුවෙන් දරුවාගේ හිස යෝනි මාර්ගය ඔස්සේ පළමුවෙන් ඉවතට පැමිණේ. දරුවාගේ හිස පිටතට පැමිණීමෙන් පසු ඔහුගේ නාසය හා මුඛයේ තැවරී ඇති ලේ ශ්‍රාවය පිරිසිදු කරයි. වෛද්‍යරයා හෝ සාප්පු සේවිකාව විසින් මෙම අවස්ථාවේදී මවට උපකාර කරයි. හිස ඉවතට පැමිණීමෙන් පසු අනෙකුත් කොටස්ද ක්‍රමයෙන් ඉවතට එයි. දරුවාගේ පළමු හුස්ම ගැනීම සහ හැඟීමෙන් පසු පෙකිනිවැල කපා ගැටගස්සනු ලැබේ. දරුවා බිහිවීමෙන් පසු තවදුරටත් ගර්භාෂයේ සංකෝචනය වීම හේතුවෙන් කල්ල බන්ධයත් ගර්භාෂය තුළ ගැලවී ගිය අනෙකුත් පට කොටස් සහ රුධරයත් යෝනි මාර්ගය තුලින් ඉවතට එයි. මේ වැදෑම හා පිටවීම ලෙස හඳුන්වයි. මේ විනාඩි 5ක පමණ කාලයක් ගත වන අතර ප්‍රසූතියේ ක්‍රියාව එතනින් අවසන් වේ. ප්‍රසූතියෙන් පසු ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය පහත වැටි පෙර පරිදි ආර්තව චක්‍රය නැවත ආරම්භ වේ.
ප්‍රසූතියෙන් පසු මේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් මට්ටම ළමයි නැවත පහත බහැලා අඩු වෙලා නැවත මේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ නිෂ්පාදනය නැවත ආරම්භ වෙනවා. කියන්නේ නැවත දරුවෙකු පිළිසිඳ ගැනීමේ හැකියාව තියෙනවා. නිසා දරුවෙකු ප්‍රසූතියෙන් පස්සේ ළමයි සාමාන්‍යයෙන් දින කිහිපයකට පස්සු නැවත ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවය පටන් ගන්න නැවත මේ මේ ඩිම්බ කෝෂයේ සක්‍රිය වෙලා දවස් 28කට පස්සේ නැවත දරුවෙකු පිළිසිඳ ගැනීමේ හැකියාව තියෙනවා. තේරෙනවද? right. එතකොට සමහරට එක දරුවෙක් ලැබිලා මාසයකට විතර පස්සේ තව දරුවෙකු නැවත පිළිසිඳ ගැනීමේ හැකියාවට ඉඩකඩ තියෙනවා. ඒ නිසා තමයි මේ උපත් පාලන ක්‍රම මේ සඳහාම ගමනය කරන්නේ නැත්නම් නැවත දරුවෙකු ඇතිවීමට ඉඩකඩ බොහෝ දුරට තියෙන නිසා. පැහැදිලිනේ? right. අපි යමු විශේෂ අවධානයට කියන කොටස කියවන්න. විශේෂ අවධානය. විශේෂ අවධානය. අපි යමු පිටු අංක 13 ඉන්නේ. මම පිටුව ඩිස්ප්ලේ කරන්නම්. right. විශේෂ අවධානය කියවන්නේ ප්‍රසූතියෙන් පසු දරුවාට මවගේ රුධරයෙන් පෝෂණය නොලැබේ. එන දරුවා දැන් ඉවතට ඇවිල්ලා තින්නේ අපි කල්ල බන්දේ කියන්නේ පිටින වෙලත් කපලා තියෙන නිසා දරුවාට මවගේ රුධරයෙන් පෝෂණය ලැබෙන්නේ නැහැ. මවගේ පිටුටරි ග්‍රන්ථය ස්‍රාවය කරන ප්‍රොලැක්ටින් සහ ඔක්සිටොක්සින් හෝමෝන හේතුවෙන් මවගේ ස්තන ග්‍රන්ථි වලින් කිරි ස්‍රාවය වීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් ස්ත්‍රීකගේ සාමාන්‍ය අවස්ථාවලමයි කිරි ස්‍රාවය සිද්ධ වෙන්නේ නැහැ. තේරෙන්නේ? එතකොට මේ දරුවෙක් ප්‍රසූතය ලැබුණාට පස්සේ තමයි මේ කිරි ස්‍රාවය සිද්ධ වෙන්නේ. තේරෙන්නේ? එතකොට කිරි ස්‍රාව වීම උත්තේජනය කරන්නේ ඔක්සිටොක්සින් සහ ප්‍රොලැක්ටින් කියන හෝමෝන මගින්. ඔක්සිටොක්සින් සහ ප්‍රොලැක්ටින් කියන හෝමෝන මගින් තමයි මේ කාරණේ කරන්නේ. ඒ හෝමෝන දෙක යන ඉලක්ක ගන්න පුතා. ප්‍රොලැක්ටින් සහ ඔක්සිටොක්සින් කියන ඉලක්ක ගන්න. මේ හෝමෝන දෙකෙන් තමයි ඒ අදාළ මම කියපු කිරි ඉපදවීමේ කාර්යය කරන්නේ. ඊට පස්සේ දරුවාට දිය හැකි හොඳම පෝෂණය සඳහා හැකිතරම් කාලයක් මව් කිරි සුදුසුයි. ඒ කියන්නේ දරුවා මේ දැන් ඉන්නේ 5 ශිෂ්‍යත්වයේ දැන් 7 වසරේ දැන් ඉන්නේ 10 වසරේ කියලා ප්‍රශ්නයක් නැහැ. මවගේ කිරි බොනවා නම් දෙන්නේ නේද? ඒකෝ මේ වයස නෙමෙයි වැදගත් වෙන්නේ ළමයා කිරි බොනවද නැද්ද කියන එකයි. කිරි බොනවා නම් ළමයි ප්‍රතිශක්තිකරණය හොඳට තියෙන නිසා හැකිතරම් කාලයක් කිරි මව් කිරි බොවන්න කියන්නේ සමහරක් අය ගව කිරි බොනවා දරුවන්ට. නේද? අපි බලමු ගව කිරි බොවොත් එහෙම මොකද්ද වෙන්නේ කියලා ඊළඟ එක කියවලා. අපි ඉරි ගැසීමෙන් වළකිමු. ඊළඟ මව්කිරි දීමෙන් මව සහ දරුවා අතර සෙනෙහස වර්ධනය වේ. දරුවා නිරෝගී වේ. මිනිස් ගුණ සහිතව දරුවා වර්ධනය වේ. වැඩිහිටි වියට පැමිණි විට ඔහු තුලද මිනිස් ගුණ දක්නට ලැබේ. ආදරය කරුණාව වැනි ගුණ ඔහු තුල තිබේ. පැහැදිලිද? ඒ කියන්නේ මව්කිරි කයිතා කාලයක් ගෙවුවොත් ගව කිරි පොවන්නේ නැතුව ඒ දරුවා තුල මානසික මිනිස් ගති ගුණ එනවා. මිනිහෙක් වගේ එතකොට මනුස්සකම එයා තුළ වර්ධනය වෙනවා. නමුත් ඇතම් මවරු තම දරුවන්ට පිටිකිරි දීමට පෙළඹේ. මේ හේතුවෙන් සිදුවන දේ පිළිබඳව ඔවුන් නොදනි. එළදෙනෙකුගෙන් ගත් කිරිවල තිබෙන්නේ වසු පැටවෙකුට අවශ්‍ය පෝෂණයයි. මිනිස් පැටවෙකුට එළකිරි ලබා දීමෙන් දරුවාගේ ශාරීරික වර්ධනය වුණා. වැඩිහිටි අවධිය වන විට ඔහු තුළ මිනිස් ගුණ දක්නට නොලැබී යයි. මව, පියා, සහෝදර සහෝදරයන් හා සමාජයට ඇති බැඳීම කාරුණික නොවේ. හොඳින් වැටුණද තිරසන් ලක්ෂණ පෙන්වීමට හේතුව මෙයයි. අද ලෝකයේ මිනිසුන් අකාරුණික වී තම වර්ගයා මරා ගනිමින්, සතුන් මරමින්, ගස්වැල් විනාශ කරමින් කටයුතු කිරීමේ මූලික වැරද්ද ඔවුන් ලදරු කාලයේ වැඩිපුරම ගවකිරි පාලනය කිරීම නිසා සිදු තිරසන් චර්යා ඔවුන් තුළ වර්ධනය වීමයි මට සිතේ. මේ මාගේ පෞද්ගලික අදහසකි. එය සමග එකග වීමට හෝ නොවීමට ඔබට අයිතියක් නැහැ. හරිද? right. ඒක මගේ සාමාන්‍ය රිසර්ච් එකක් මම හිතපු දෙයක්. ඒ නිසා මේකට ඔයගොල්ලන්ට එකතු වෙන්න පුළුවන්, එක නොවෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපි බැලුවොත් එහෙම බොහෝ දුරට මේ විවිධ අපරාධ සඳහා හිරගෙවල් වල ඉන්න මිනිස්සුන්ගේ ජීවිත කතාවල් වලත් උඩා කාලේ මවනේ. එතකොට කිරි බීලා තින්නේ පිටිකිරි. ඊට පස්සේ තමයි මේ වැරදි ආකල්ප හිතට ඇවිල්ලා තින්නේ. කියන්නේ යාට අර ගතිගුණ සම්පූර්ණ වෙනස් වෙලා
විවිධ අපරාධ කරලා ඊට පස්සේ යා සමහරට සිර දඬුවම් ලබන්නට හේතු වෙනවා right බලමු මිනිස් ප්‍රජනන හෝමෝන බලපාන අවස්ථා මිනිසාගේ ප්‍රජනන ක්‍රියාවේදී හෝමෝන බලපාන අවස්ථා කීපයක් ගැන බලමු right පළවෙනි එක පිරිමි ද්විතීක ලක්ෂණ ඇතිවීමට මොන හෝමෝන බලපාන්නේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ බලපාන ලියන්න ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ බලපාන පිරිමියාගේ ද්විතීක ලිංගික ලක්ෂණ පාලනය කරන්න බලපාන්නේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන टेस्टोस्टेरोन हार्मोन පැහැදිලිද ඊළඟට ගැහණුන්ගේ ද්විතීක ලිංග ලක්ෂණ ඇතිවීමට බලපාන හෝමෝනේ තමයි ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් ඊස්ට්‍රජන් හෝමෝන් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් බලපාන්නේ ගර්භණී කාලේ ඊස්ට්‍රජන් හෝමෝනේ ලියන්න ඕනද බෝඩ් එකේ පාතින් පේන නිසා මම බලලා ලියන්නේ ඊස්ට්‍රජන් හෝමෝන් බලපාන ගැහණු සහ පිරිමි ද්විතීක ලිංග ලක්ෂණ ඇතිවීමට බලපාන හෝමෝන ස්‍රාවය උත්තේජය සඳහා පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය වන කුප උත්තේජක හෝමෝන කියන්නේ FSH කියලා ළමයි ලියන්නේ FSH හෝමෝනය සහ ලුට්‍රිකාරක හෝමෝනය කියන්නේ LH හෝමෝනය LH ලුට්‍රිකාරක හෝමෝනය ඊට කලින් එකක් තියෙනවා සර් තුන්වෙනි ඊට කලින් එකක් තියෙනවා තුන්වෙනි එක ස්ත්‍රී ආර්තව චක්‍රය පාලනය කරනකොට අර හෝමෝන දෙකම ඕනේ ළමයි ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් දෙකම ලියන්න. පාලනයේදී තුන්වෙනි එකට ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන බලපාන. ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් දෙකම ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ප්‍රොජෙස්ටරෝන් right ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙකම බලපානවා ආර්තව චක්‍රය පාලනය සඳහා ඊළඟ මේ තමයි ලිංගිකත්වයේ හේතුයෙන් ලිංගිකත්වයට බලපාන හෝමෝන වෙනම මතක තියාගන්න. ගැහණු සහ පිරිමි ද්විතීක ලක්ෂණ ඇතිවීමට බලපාන හෝමෝන ස්‍රාවය උත්තේජය සඳහා පිටියුටරි ග්‍රන්ථි ස්‍රාවය කරන උප උත්තේජක. ඒ කියන්නේ දැන් අර ඊස්ට්‍රජන් හා ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන දෙක ස්‍රාවය කරන්න පිටියුටරි ග්‍රන්ථියෙන් තමයි මොලේ. මතකද? මොලේ කොයි හරි තියෙන්නේ? අපි ගත්තොත් මස්තිෂ්කය මේ හරිය අනුමස්තිෂ්කය මෙතන සුසුම්නා ශීර්ෂකයේ මෙතන සුසුම්නා. එතකොට මෙන්න මේ හරිය තමයි පිටුටරි ග්‍රන්ථිය තියෙන්නේ. ඊළඟට පිටුටරි ග්‍රන්ථිය ස්‍රාවය කරන හෝමෝනයක් උප උත්තේජක කියලා කියනවා අපි එකට. ඒක කෙටියෙන් සංකේත වලින් අපි කියන්නේ FSH කියලා. FSH සහ ලුට්‍රිකාරක හෝමෝනය කෙටියෙන් අපි කියන්නේ LH. හෝමෝන බලපාන. මවගේ ස්තන ග්‍රන්ථි වලින් කිරණ ඉපදවීම උත්තේජනය පාලනය කිරි නිෂ්පාදනය උත්තේජනය කරන්නේ ප්‍රොලැක්ටින් සහ ඔක්සිටොක්සින් හෝමෝන බලපාන. මේ දක්වා මෙම පොත කියවූ දරුවන්ට ජීවීන්ගේ ප්‍රජනනය පිළිබඳව සතුටුදායක දැනුම් මට්ටමකට ළඟා වීමට හැකි වී තිබෙනවා. දැන් අප ලිංගික සහ අලිංග ප්‍රජනන ක්‍රම පිළිබඳව සරල සැසඳුමක් කරමු. ඒක තමයි අපි කලින් කරා පාඩමේදී. ඒ කියන්නේ අර මේ ශාක ප්‍රජනනයේ පාඩමේදී ඉස්සෙල්ලාම අපි කතා කරේ ලිංගික ප්‍රජනනය අලිංග ප්‍රජනනය අතර වෙනස්කම් මොනවද තමයි අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරේ. තේරුණාද? ලිංග ප්‍රජනනය සහ අලිංග ප්‍රජනනය අතර වෙනස්කම් පේලා ශාක එකේ සාකච්ඡා කළා තියෙනවා. ඔයාලට මතක නම් චුට්ටක් බලන්න. ඒක ඇති ශාක ප්‍රජනනයේ ආරම්භයේම ලිංගික ප්‍රජනනය කියන්නේ ළමයි කුංජන්මාන සහ ජයජන්මාන එකතු වෙලා නව ජීවියෙක් විහිවන ක්‍රියාවලිය. අලිංගික ප්‍රජනනය කියන්නේ එහෙම නැතුව තනියම ජීවියෙක් තනියම සිදු කර ගන්නා ප්‍රජනනයට අපි කියනවා මොකද්ද? අලිංගික ප්‍රජනනය ක්‍රමය කියලා. කොහොමද පුළුවන්ද ළමයි තනියෙන් කාට හරි ප්‍රජනනය කරගන්න? තනියම පුළුවන්. තනියම ප්‍රජනනය කරගන්න තම වර්ගයක් උප කරගන්න සාමාන්‍ය සත්තුන්ට බෑ ශාක වලට ගොඩක් දුරට පුළුවන්. ශාක අතු කෑල්ලක් තනියම කඩන් වැටිලා එතනින් පැලයක් හැදෙන්න පුළුවන් අත්ත පැලවෙලා මුල් වලින් පත්‍ර වලින් අතු වලින් පැලවෙන්න පුළුවන් ඒවා කියනවා අලිංගික ප්‍රජනන ක්‍රම කියලා. හැබැයි අපි ගත්තොත් මේ පුතේ මේ සත්තුන්ගේ
මිනිහෙකුට බෑ තනියම ජීවින් බිහි කරන්න. නේද? මිනිස්සුෙකුට බෑ. බල්ලෙකුට පොසෙකුට සහ වෙනත් ජීවිත් බෑ. පරිණාමිකව ගොඩාක් පහත් සත්තු වර්ග ඉන්නවා ඔය පැතලි පණුවා කියන ජීවියා ළමයි. එයාට පුළුවන් තමාගේ දේහය දෙකට කැඩිලා ජීවින් දෙන්නෙක් බවට පත් වෙන්න සතුන් අතර. සතුන් අතරත් අපිට ඔය අපි කතා කරන අලිංගික විභජනය දකින්න ලැබෙනවා. මතක තියාගන්න. රයිට්? හරි. ඊට පස්සේ බලමු. නියුන්ස් දරුවන් නැති වෙන්නේ කොහොමද කියලා. අපි එකට යවලමයි නියුන් දරුවන් නැති වෙන ආකාරය ගැන කතා කරන්න. පිටු අංක 14ට එන්නේ හැමෝම. පිටු අංක 14. තමයි නියුන් දරුවන් නැති වෙන පුළුවන් සිස්ටම් දෙකක් තියෙනවා. එකක් තමයි සම නියුන් දරුවන්, අනිත් එක තමයි විෂම නියුන් දරුවන් කියන්නේ. එහෙනම් සම නියුන් දරුවෝ සහ විෂම නියුන් දරුවන් කියලා වර්ග දෙකක් ඉන්නවා. සම නියුන් දරුවන් සහ විෂම නියුන් දරුවන්. හරි. බලන්න. සම නියුන් දරුවන් කියන්නේ රූපීය සමාන අය. විෂම නියුන් දරුවන් කියන්නේ රූපීයව අසමාන අය. right රූපීය සමාන අය බිහි වෙන්නේ ළමයි එකම යුක්තාණු දෙකට කැඩීමෙන්. right මම ඉස්සෙල්ලා පැහැදිලි කිරීමක් කරන්න බෝඩ් එකේ. දැන් මොන්න ඔයාලා දැකලා සමහර ඔයගලගේ ක්ලාස් වල ඇති සමහර දරුවෝ මේ රූපීය සමානයි සමහර අය කියනවා රූපීය අසමානයි. ඒක වෙන්නේ කොහොමද? දැන් ඔන්න මේ තමයි ගර්භාෂය. මේ පැලෝපිය නාලය මෙතෙන් ඩිම්බෝස් මේ පැලෝපිය නාල කුණීලය ගර්භාෂය ශ්‍රීවය සියෝනි මාර්ගය කොහොමද තියෙන්නේ? මේ තියෙන්නේ මුත්‍රාශය සහ මුත්‍ර මාර්ගය. දැන් ඔන්න මේ ඩිම්බයක් යනකොට ඒ ඩිම්බේ සංසේචනය වෙලා ශුක්‍රාණුශෛලයක් මෙහෙන් ඇතුළේ මේක සංසේචනය හැදිච්ච යුක්තාණුව කවරෝ ක්‍රියාවකින් ළමයි කොටස් දෙකකට කැඩුණොත් කලර දෙකක් ඇති වෙනවා ළමයි. කලර දෙකෙන් ජීවින් දෙන්නෙක් බිහි වෙනවා. එකම යුක්තාණුව දෙකට කැඩිච්ච නිසා මේ ජීවින් දෙන්න රූපීයව සමානයි. නිසා අපි කියනවා ඒගොල්ලන්ට සම නියුන් දරුවන් කියලා. සම නියුන් දරුවා රූපීයව සමානයි. අපි කියනවා සම නියුන් දරුවෝ කියලා. පැහැදිලිද? උත්තරේ දරුවගේ බොහෝ ලක්ෂණ රූපීයව සමානයි. ඕන දැකලා ඇති. ඊළඟට දැන් විෂම නියුන් දරුවන් නැති වෙන්නේ මෙහෙමයි. සමහර කාන්තාවගේ ළමයි එකවර ඩිම්බකෝෂ දෙකෙන්ම ඩිම්බ දෙකක් නිකුත් වෙන්න පුළුවන්. මේ පැත්තෙම ඩිම්බයක් නිකුත් කරනවා මේ පැත්තෙම ඩිම්බයක් නිකුත් කරනවා ඩිම්බ දෙකක් වෙනවා. එනකොට ශුක්‍රාණු බිලියන ගාණක් නිකුත් කරනවානේ. ඒ ශුක්‍රාණු බිලියන ගාණේ මෙතන ළමයි එක ශුක්‍රාණු ශෛලයකින් මේක සංසිඳ වෙනවා තව ශුක්‍රාණු ශෛලයකින් මේක සංසිඳ වෙලා කලල දෙකක් බිහි වෙනවා. තේරෙනවද? කලල දෙකෙන් ළමයි දරුවන් දෙන්නෙක් ඇතිවෙනවා. මේ දරුවන් දෙන්න නම් රූපීයව එකිනෙකට වෙනස්. රූපීය එකිනෙකට අසමානයි. හේතුව මේ ඩිම්බකයයි ඒ සමග සංසේචනය වූ ශුක්‍රාණු ශෛලයයි ලක්ෂණ මිශ්‍රලා එක ආකාරයක දරුවෙකුත් මේ ඩිම්බ ශෛලයයි මේ මෙහෙන් ආපු ශුක්‍රාණු ශෛලය සංසේචනලා එතකොට ඒ ඩිම්බය හා ශුක්‍රාණු අතර තියෙන ලක්ෂණ සහිත තවත් දරුවෙකුත් ආදී විදිහට රූපීය වෙනස් දරුවෝ දෙන්නෙක් බිහි වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා විෂම නියුන් දරුවන් කියලා. කරන්නේ මට පුළුවන් මොකද හොයාගන්න කොහොමද මම දාන්න. ඔය දෙවර්ගයේම දරුවෝ අපේ ක්ලාස් වල ඉන්නවා. ඒ අයත් එක්ක මම ගත්ත ඡායාරූප දින සමහර ඡායාරූප අපි ඒ වගේ අවස්ථාවක් අපි පසුව බලමු. රයිට්? එතකොට ඉන්න කොට මට හොයාගන්න පුළුවන් වේද කියලා බලන්න. විෂම සම නියුන් දරුවෝ D ස්පෙෂල් ඔයගොල්ලන්ට මේ කම්මැලි නිසා මම ඔයගොල්ලන්ට වෙන රූපයක් දාලා තියන්න මම චුට්ටක් මේ හොයන්නේ සාමාන්‍යයෙන් දරුවෝ උත්සාහ තිබුණා මගේ ළඟ සා විසමනියුන් දරුවෝ විනාඩියක් දෙන්න මම හොයාගන්න පුළුවන් කියලා බලන්න. සාමාන්‍යයෙන් දරුවෝ
දාපු තැන හොයාගන්න ඕනේ. Please right. ගේ කාලවලදී අපේ ක්ලාස් වල ඉගෙනගත්ත ළමයි කීප දෙනෙක් දෙතුන් දෙනෙක් මම හොයාගත්තා එන්නේ ගොඩක් ළමයි ඉන්නවා විෂම නියුන් දරුවන් සහ සම නියුන් දරුවන් බලමු අපි කීප දෙනෙක් right මේ දෙන ළමයි සම නියුන් දරුවෝ දෙන්නෙක් මේ දෙපැත්තේ සම නියුන් දරුවෝ දෙන්නෙක් right මම ඒ දවස් ආමියක ඉන්නවා වගේ නේද right ඒතර ඒ සම නියුන් දරුවෝ දෙන්නෙක් තව ඒනෙත් සම නියුන් දරුවෝ දෙන්නෙක් right රූපියව සමානයි කියලා බලන්න අපි කියනවා මැදේ කෙනා නියුන් නෙවෙයි ඈ මැදේ කෙනා නියුන් දරුවෙක් නෙවෙයි දෙපැත්තේ ඉන්නේ සම නියුන් දරුවෝ දෙන්නේ මේ වගේ පන්ති දැනටත් එනවා මේ දරුවෝ දෙන්න හැබැයි ඊළඟට අපි බලමු තව right එදෙන සම නියුන් දරුවෝ දෙන්නේ ඉස්සලා පිටු දෙන්නවා තමයි තව හිතියලා මට හොයාගන්න බෑ right right මේ ඇකඩමි පැත්තේ ළමයි නම් හඳුරන්නේ සෝම ඇකඩමි පැත්තේ ළමයි මේ දෙන්න හඳුරනවා ඉන්දුවර අමිත් හඳුරනවද මේ නියුණු දෙන්න හරි ඒ තමයි සම නියුණු දරුවෝ මේගොල්ලෝ ළමයි මම නිකම් පෙන්න උගලන්ට කීප දෙනෙක් සම නියුණු දරුවන් කියන්නේ කොයි වගේ අයද දැන් right අපි පාඩමට යමු මම ඔය එක කාලවලදී ගත්ත ෆොටෝස් නේද ඒ කියන්නේ ක්ලාස් අපි ට්‍රිප් එහෙම ගියාම ළමයි අපි ක්ලාස් එකේ ට්‍රිප් එකක් යනවනේ නේද ඒකට සමහරට විශේෂ අවස්ථානේ හරි දැන් විෂම නියුන් දරුවෝ හිටිය ළමයි විශාල වශයෙන් මේ මට ෆොටෝස් ගොඩක් තියෙනවා හොයාගන්න බෑ ක්ෂණිකව රයිට් අපි ආව වැඩේට අපි නියුන් දරුවන් ලැබෙන්නේ කොහොමද කියලා කතා කරමු හිටියේ දැන් මේ වීඩියෝ හොයාගන්නවා browsing center ළමයි විෂම සම නියුන් දරුවන් නැති වෙන ආකාරය පිළිබඳව සහ විෂම නියුන් මේ දෙකම විස්තර දෙනවා කියන්නේ මම ඉක්මනට කියන්න ඇතැම් කාන්තාවන්ගේ ඩිම්බ මෝචනයේදී කලාතුරකින් ඩිම්බ කෝෂ දෙකෙන්ම ඩිම්බ නිකුත් වේ. එවැනි අවස්ථාවක ඇගේ ප්‍රජනක පද්ධතිය තුලට ශුක්‍රාණු ඇතුළුනොත් එම ඩිම්බ දෙකෙන්ම දෙකම සංසේචනය විය හැකිය. එවිට සෑදෙන යුක්තාණුව දෙකට කැඩි යුක්තාණු දෙකට කැඩි කියන්නේ. එතන ඉස්සර කියන්නේ දෙකට කැඩි. යුක්තාණු දෙකට කැඩි ගර්භාෂය තුල අධිරෝපණය වීමෙන් පසු සිදුවන වර්ධනය නිසා විෂම නියුන් දරුවන් ඇති වේ. උදාලා මේ කැම්ප් ඔන් කරලා ඉන්න පොඩ කාලෙකින් දැක්කෙත් නෑ සමහරක් අය. ඇකඩමික් ක්ලාස් එක මේ සතියේ තියෙනවා. ඒ නිසා මේ සතියේ එන්න හැමෝම. ඉස්සර ලියුවා නේද? විෂම නියුන් දරුවන් ඇති වේ. එසේ ඇති වුණු නියුන් දරුවන්
තුල එකිනෙකට වෙනස් වූ ලක්ෂණ දක්නට ලැබේ. නමුත් ඇතැම් අවස්ථාවලදී සමනිවුන් දරුවන් ඇති වේ. ඒ සිදුවන්නේ කෙසේද? සංශ්ලේෂිත ඩිම්බ දෙකට බෙදී වෙන වෙනම වර්ධනය වීමෙන් විෂම නිවුන් දරුවන් පොඩ්ඩක් නමුත් අදහස්තාවදී සමනිවුන් දරුවන් ඇති වෙන ආකාරයි sorry. සංශ්ලේෂණයෙන් ඩිම්බ දෙකට බෙදී වෙන වෙනම වර්ධනය වීමෙන් සමනිවුන් දරුවන් ඉස්තරට සම විතරයි දාන්නේ. සමනිවුන් දරුවන් ඇති වේ. සංශ්ලේෂණීය ඩිම්බ අසම්පූර්ණව බෙදී වර්ධනය වුණොත් දෙබිඩි දරුවන් ඇති වේ. ඒ මොකද්ද කියන්නේ? සමහර ළමයි දැන් මේ යුක්තාණු බෙදෙනකොට ළමයි යුක්තාණු භාගයට බෙදුනොත් එහෙම ඔහොම. එතකොට මේ සමහර අය ළමයි ඔලු ගෙඩි දෙකයි එක ඇඟයි කකුල් එහෙම වෙන වෙනම තියෙනවා. එතකොට ඒ දරුවෝ යම් ස්ථානයකින් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි කියන ඒ වගේ දරුවන්ට දෙබිඩි දරුවන් කියලා. ඒ තමයි නිසියාකාරව මේ අර යුක්තාණු දෙකට බෙදුනේ නැතුණාම සිදුවන සිදුවීම. පැහැදිලිද? එතකොට ඒසාව නියුන් දරුවන් නැති වෙන එක පොඩි වාසනාවක්. පොඩ්ඩක් මිසුනොත් එහෙම දරුවෝ දෙන්න එකට ඇවිල්ලා උපදින්න පුළුවන්. එහෙම වුණොත් තමයි ඔපරේෂන් එකක් කරලා වෙන් කරන්න පුළුවන් වුණොත් හොඳයි. සමහර අවස්ථාවල එහෙම ඔපරේෂන් කරලා වෙන් කරන්න අපහසුයි. මොකද දෙදෙනාම එකම අවයවයෙන් ජීවත් වෙන අවස්ථා තියෙනවා. අපි පෙනහැල්ල ගත්තොත් එක පෙනහැල්ලයි ඔලු ගෙඩි දෙකයි අත් හතරයි කකුල් හතරයි එනවා. එතකොට ප්‍රශ්නයක් වෙන් කරන්න බෑ. මොකද පෙනහැලි වෙන වෙනම හතරක් ඒ කියන්නේ දෙන්නට දෙක දෙක හතරක් ඇවිල්ලා නැති නිසා. ඒ වගේ වෙලාවකදී ගොඩක් මේ අවාසනාවන්ත. හැබැයි සමහර අය මේ කුඩා කාලෙදිම මිය යනවා. වැඩිහිටියවට පත් වෙනකන් ඉන්නේ. වැඩිහිටියව විදියට වෙනකන් ඉන්නේ. පැහැදිලිද? right. ඊළඟට අපි බලමු. සමාජ රෝග ගැන කතා කරන්න තියෙනවා. මාතෘකාව ලියලා තිනවා සමාජ රෝග. සමාජ රෝග කියන්නේ මොනවද පුතා? සාමාන්‍යයෙන් සමාජයේ පැතිරෙන හින්දා නෙවෙයි. ලිංගික ක්‍රියා හේතුවෙන් එක් අයෙක්ගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් රෝග වර්ග අපි කියන්නේ සමාජ රෝග කියලා. right? ඒක සාමාන්‍යයෙන් සමාජයේ පැතිරී යන රෝග හින්දා නෙවෙයි තමයි. සාමාන්‍ය සමාජයේ පැතිරී යන රෝග තමයි. අපි ගත්තොත් මොනවද සමාජයේ පැතිරී යන රෝග? තියෙනවා ඩෙන්ගු. ඊළඟට තවමත් තියෙන්නේ සමාජයේ බරවා මැලේරියා මැලේරියා අන්න තම උදව් කරන්න කොරෝනා තවමත් තියෙන්නේ වගේ කියන්නේ තෙම් ප්‍රතිශාව ටෙම්පරිස්සාවත් පැතිරලා යනවා right. මේවා සමාජ රෝග කියලා හේතු වෙයි. ඒවා කෙනෙකුගෙන් තව කෙනෙකුට මේ පැතිරලා යන්නේ ලිංගික ක්‍රියා හේතුවෙන් නේ තමයි. හෙම්බ්‍රිස්සා හැදෙන ලිංගික ක්‍රියාවක් නේද? එහෙනම් ගෙදරින් එලව ගන්නවා කට්ටිය. හෙම්බ්‍රිස්සා කියනවා. ඒ නිසා ලිංගික ක්‍රියා හේතුවෙන් පැතිර යන පුළුවන් රෝග වලට තමයි සමාජ රෝග කියලා කියන්නේ. සටහන කියන්නේ ආව. සමාජ රෝග ලෙස හඳුන්වන මෙම රෝග මම නෝට් එක දාලා කියන්න නැත්නම් සමහරක් ළමයිට කියවා. සමාජ රෝග ලෙස හඳුන්වන මෙම රෝග බැක්ටීරියා සහ වෛරස් වර්ග කීපයක් හේතු කොටගෙන ඇති වේ. වැඩිපුරම මෙම රෝග ඇතිවන්නේ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම මගින්. දරු උපතකට පෙර හෝ උපතේදී මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය විය හැක. රුධිර පාරවලයේදී රෝගී අයෙකුගෙන් ගත් රුධිරය ලබා දුන්නොත් මෙම රෝගයේ ප්‍රතිග්‍රාහකයට ඇති විය හැක. බහුල සමාජ රෝග කීපයක් ඇත. ඒවා ලියන්න පුතා. 1 උපදංශ. ඕන මෙතන තියෙනවා මම පහලින් දාලා බලලා ලියන්න පුළුවන්. මෙතන තියෙන උපදංශ. පහලින් තියෙනවා උපදංශ. උපදංශ. 2 අනිත් පැත්ත පිටුවේ ඇති. සුදු බින්දුම නැවත් ගොනෝරියා කියලා කියනවා. උපදංශ කියන ළමයි වරාන්තවල ලියන්න සිපිලිස් කියලා. උපදංශ වරාන්තවල ලියන්න සිපිලිස්. සෝටිස් නෙවෙයි. සිපිලිස්. උපදංශ නොහොත් සිපිලිස්. හරිද? ඊළඟ ලියන්න සුදු බින්දුම ලස්සනයි නම. නමුත් රෝගේ හරි දරුණුයි. සුදු බින්දුම. සුදු බින්දුම. වරාන්තවල ලියන්න ගොනෝරියා කියලා. ගොනෝරියා. හරි? අනිත් එක herpes. 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 Last one AIDS. AIDS.
සුද්දන් ගොඩක් දුරට අපේ ලංකාවේ අයට දායාද කළ දෑවැද්දක් විදිහට දීලා ගිහපු රෝගයක් තමයි AIDS කියලා කියන්නේ. අපේ ලංකාවේ ආවේනික රෝගයක් නෙවෙයි පිටරටකින් පැමිණි රෝගයක්. කොරෝනා උනත් එහෙම නේද? නේද? කොරෝනා නම් ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් එහා මෙහාට සමාජය තුළ එහා මෙහා ගැවසනකොට මේ රෝගය ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ AIDS වගේ වඩා එහෙම සාමාන්‍ය විදිහට නෙවෙයි පැතිරෙන්නේ. ලිංගික ස්‍රාවයන් මිශ්‍ර වීමෙන් හෝ උදරයේ මිශ්‍ර වීමෙන් තමයි AIDS වගේ රෝග සහ මේ සමාජ රෝග හැදෙන්නේ. පැහැදිලිද පුතේ? හරි. අපි ළඟට එනම් මේ රෝග ගැන පොඩ්ඩක් කියවන්න යමු. ඊතරම් බහුල නොවන සමාජ රෝගද තියෙනවා. මොනවද එච්චරම බහුල නැති සමාජ රෝග? පහලින් තියෙනවා කියවන්නේ ලිංගික ඉන්නන්. ඒ කියන්නේ ලිංගේන්ද්‍රියවට ඉන්නව හට ගන්නවා. නේද? ඒ ඊට පස්සේ කැසීමට ලක් වෙනවා. මේ ගොඩක් දුරට මේ ඔය බේල් කඩවල වලින් බෙදී අරන් ඇවිල්ලා ඇඳුම් සමහරක් අයට හැදෙනවා. දිනවනේ ඔය පිටරටින් සුද්ධ ඇඳුම් ඒවා ගෙනලා සමහරක් ඇඳුම් අදිනවා නේද? ඒතර ඒවා පාවිච්චිට ගන්නවා නම් ඒවා ළමයි ජීවාණු මරණය කියලා කියන්නේ ඒවා තම්බලා භාවිතයට ගන්නවා. සමහරක් අය නෑ ඒ සුද්ධ ඇඳුම් දින කිහිපය අඳින සුද්ධ දිගට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ මේ ඒවා මේ ලංකාව වගේ රටවල් වලට එවන්නේ නෑ. ඒවා විසි කරනවා ළමයි. ඒවා නගර සභාවට ගිහින් දාන්න මේ ගිනි තියන්න ගිනිනකොට අපේ මිනිස්සු ගිහිල්ලා දුවලා ගිහලා ඒ ටික ඉල්ල ගන්නවා. ඒක මට දෙන්න. තේරෙන්නේ? අරගෙන ඊට පස්සේ ලංකාව වගේ රටවලට එවලා මෙහි ගොඩක් දුප්පත් අය ඉන්න නිසා මේවා මිලදී ගන්නවා ළමයි අඩු මුදලට. අරගෙන ඊට පස්සේ මේක මොකද කරන්නේ? අලෙවි කරලා ඒවා සමහරක් අය භාවිතා කරනවා. භාවිතා කරනකොට ඒවා නියමිත නිවැරදි මේ ආරක්ෂිත ක්‍රමවේද වලට පාවිච්චි කරොත් හොඳයි. නැත්තම් ඒ සුද්ධොන්ට හැදිච්ච සමහර රෝග මේ ලංකාවේ මිනිස්සුන්ට හැදෙනවා. එහෙම ආපු රෝගී තත්ත්වයක් තමයි මේ ලිංගික ඉන්නන් කියලා කියන්නේ. සමහරක් අයකට ප්‍රීතිකසානක් කියලා කියනවා. නේද? ප්‍රීතිකසාන කියන්නේ කහන්න ප්‍රීතිය. සමහර අය කහන්න පටන් ගත්තොත් එහෙම ඉන්නේ කොහෙද කියලා තමයි සමහරක් අය. නේද? මේ ඉන්නේ සමාජයක් ඉස්සරහා රැස්වීමක් උඩ රැස්වීමක කතා කරන ගමන් සමහරක් අය කහන්න පටන් ගන්නවා අමතක වෙනවා. නේද? ඒ නිසා මේ එහෙම රෝග තියෙන අය මොන පරිසරෙන් ඉන්නවද? තව එකක් සැන්ට්‍රොයිඩ් සහ ක්ලැමීඩියා. මේවා තමයි ඊතරම් සුලභ නෑ ළමයි. ඒවා ඉතින් අපි බාහිරින් හදාගත්ත රෝග වෙන්න පුළුවන්. කියවනේ අපි සාමාන්‍ය ලංකාවේ වගේ නම වෙන රටවල් වල ලිංගික නිදහස සුලභයි. සාමාන්‍යයෙන් ලංකාවේ නම් වෙනම ස්ත්‍රී හා පුරුෂ හැම මේ අවස්ථාවලම ස්ත්‍රී හා පුරුෂ කියලා වෙන් වෙනවා. සාමාන්‍ය හොස්ටල් එකක් ගත්තොත් ඒ හොස්ටල් එකක් උනා ගැහැණු ළමයිට වෙනම හොස්ටල් එකක් පිරිමි ළමයිට වෙනම හොස්ටල් එකක් තියෙනවා. නමුත් කැම්පස් වල බටහිර රටවල් වල කැම්පස් වල ගැහැණු පිරිමි දෙගොල්ලන්ට හොස්ටල් දෙකක් නෙවෙයි එකම හොස්ටල් එකේ තියෙනවා. ඒතර එකම හොස්ටල් එකේ එකම කාමරේ සමහරට ගැහැණු පිරිමි දෙගොල්ලම ඉන්න අවස්ථා තියෙනවා. තේරෙනවද? right. එතකොට ඒ වගේ අවස්ථාවල ළමයි මේ වැඩි ලිංගික ක්‍රියාකාරකම් වලට දරුවන් යොමු වෙන්න පුළුවන්. ඒ අනුව සමාජ රෝග පැතිරීමේ ඉඩකඩ වැඩි. පැහැදිලිද? මේ සටහන පොඩ්ඩක් කියව ගන්න. මගේ ලාම එකක් වගේ. බටහිර ඇතැම් රටවල ලිංගික නිදහස බහුල එවැනි රටවල සමාජ රෝගද සුලභය. නව යොන්වියේ අය ලිංගික අත්හදා බැලීම සහ වැඩි ලිංගික ක්‍රියාකාරකම් නිසා ඔවුන්ට මෙම රෝග සෑදීමේ ඉඩකඩ වැඩි. ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේදී එක් අයෙකුට වඩා ලිංගික සාස්කරුවන් සිටින විට මෙම රෝගය වැළඳීමේ අවධානම වැඩි. විවිධ අය සමග ලිංගික සම්බන්ධකම් පවත්වන බැවින් සමලිංගික පුරුදු ඇති අය අතරද මෙම රෝගය පැතිර යාමේ හැකියාව වැඩිපුර ඇත. සුලභ සමාජ රෝග කීපයක් පිළිබඳ කරුණු විමසා බලමු. පළවෙනි එක ළමයි උපදංශ කියන රෝගය. අර නිකන් අර මේ මිනිස්සෙගේ නමක් වගේ නේද? උපදංශ. රෝග කාරකයාගේ නම ට්‍රිපෝනිමා පැලිඩම්. යටින් තියෙන ළමයි ඉංග්‍රීසියෙන් දීලා ට්‍රිපෝනිම් පැලිඩම් කියලා. අපි සිංහලෙන් කියනකොට ට්‍රිපෝනිමා පැලිඩම්. ට්‍රිපෝනිම් පැලිඩම්. right.
මේ තමයි රෝගකාරකයා. ට්‍රිපෝනින් පැලිඩම් කියන රෝගකාරකයා තමයි මේ රෝගය ඇති කරන්නේ. රයිට්? මේක ඇවිල්ලා බැක්ටීරියා රෝගයක්. බැක්ටීරියාව විසින් තමයි මේ රෝග තත්ත්වය ඇති කරන්නේ. සටහන් කියලා. රෝගයේ ස්වභාවය රෝගකාරකයා දේහගත වී මාස 3කට පසු ලිංගේන්ද්‍රිය වේදනා රහිත බිබිලි ඇති වෙනවා. ලිංගේන්ද්‍රිය අවුල ළමයි බිබිලි වගේක් ගන්න. ඒවා කිසිම වේදනාවක් නැහැ. මේවා ඉබේම සුව වෙනවා ඊට පස්සේ. මාස 6කට පමණ පසු උණ හට ගන්නවා. උගුර වේදනාවකුත් ඇති වෙනවා. පසු ඒකත් ඉබේම සුව වෙනවා. ඉතින් ගණන් ගන්නෑ ඉතින් උගුර වේදනාවක් තියෙනවා උණත් හැදෙනවා. ඉතින් සාමාන්‍ය තත්ත්වයක් විතර ඒක සුව වෙලා යනවා. ඉබේම වේද ගන්නෑ. මුල් අවධියේදී රෝගය හඳුනාගෙන නිසි ඖෂධීය ප්‍රතිකාර නොකළොත් ළමයි නිසි ඖෂධීය ප්‍රතිකාර නොකළොත් නොකිරීමෙන් රෝගයේ ප්‍රතිකාර කිරීමෙන් රෝගය සුව කළ හැකියි. අපි ඊළඟ පිටුවට යමු. ප්‍රතිකාර නොකර සිටියොත් ළමයි රෝගය උත්සන්න වෙලා සමහරවිට මේක මේ මාරාන්තික තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. හරිද? නිසා මුල් අවධියේදී හඳුනගෙන රෝගේ ප්‍රතිකාර කළොත් රෝගේ ගොඩ දා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සුව කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රෝගකාරකයට අවුරුදු කිහිපයක් රුධිරයේ අක්‍රිය ලෙස ජීවත් විය හැකිය. එම කාලය තුල රුධිරයේ ඔස්සේ ශරීරයේ අනිකුත් අවයව වලට රෝගේ ව්‍යාප්ත විය හැකියි. ඒක තමයි ධර්ම තත්ත්වයටපත් වෙන්නේ. අනිකුත් කොටස් අවයව වලටත් මේ රෝගය පැතිරලා ගියොත් සුව කර ගන්න අපහසු වෙනවා. අපි යමු ඊළඟ මාතෘකාවට සුදු බිඳුව. ලියන්න සුදු බිඳුව. සුදු බිඳුව. සුදු බිඳුව. සුදු බිඳුව. රයිට් රෝගකාරකයාගේ නම ලියන්න පුතේ. නයිසීරියා ගොනෝරියේ. ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා බලලා ලියන්න ඕන. නයිසීරියා ගොනෝරියේ. නයිසීරියා ගොනෝරියේ. රෝගයේ ස්වභාවය මෙම රෝගය සෑදුණු බොහෝ දිනෙකට රෝගය පිළිබඳව සලකුණු නොපෙන්වයි. 80ක් පමණ පිරිමි 40ක් පමණද 80ක් ස්ත්‍රී අය 80ක් මේ රෝගයෙන් පෙළෙනවා. ඒ නමුත් ඒක දන්නේ නැහැ තමයි. ඒ වගේම පිරිමි අය තමයි 40ක් විතර ඉන්නවා මේ රෝගය තිබුණා හඳුනාගත නොහැකිව. පිරිමින්ට මෙම රෝගය සෑදෙන විට මුත්‍රා පිට කිරීමේ වේදනාව මුත්‍ර මාර්ගයෙන් කහ පැහැති ශ්‍රාවයක් පිට කිරීම නිතර මුත්‍රා පහවීම වැනි ලක්ෂණ පෙන්වයි. එමෙන්ම පිරිමින් මඳ බවට පත් වෙනවා. ස්ත්‍රීන්ට මෙම රෝගය සෑදෙන විට යෝනි මාර්ගයේ කහ පැහැති ශ්‍රාවයක් පිටවීම යටිබඩේ වේදනාව නිතර මුත්‍රා පහවීම මුත්‍රා දැවිල්ල ඔසප් වීමේ අක්‍රමිකතාවය ආදී ලක්ෂණ පෙන්වයි. පැලෝපියන් නාලයේ ආසාදනය වීමෙන් ස්ත්‍රීන් මඳ බවට පත් වෙනවා. ගොනෝරියා ආසාදිත මවකට දරුවෙකු බිහිවීමේදී දරුවාගේ ඇස්වල යෝනිසාවය තැවරුනොත් දරුවා ළමයි අන්ධ තත්ත්වයටපත් වෙනවා. අන්ධ භාවයටපත් වෙනවා. පැහැදිලිද? රයිට්. ඊළඟ රෝගය තමයි ළමයි හර්පීස්. මේක වෛරස් රෝගයක්. හර්පීස්. මේක හදන්නේ හර්පීස් කියන වෛරසය හදන්නේ. රෝගකාරකයන්ට හර්පීස් වෛරසය. හර්පීස් වෛරසය. Herpes virus. Herpes virus. රෝගයේ ස්වභාවය. රෝගේ හැදුනාම මොකක්ද තියෙන තත්ත්ව රෝගේ ස්වභාවය කියවනියාම උණ කුද්දටි මුත්‍රා පිටවීම අපහසුතාවය herpes රෝගයේ වැළඳුණු ස්ත්‍රීන්ට ගැප්ගල පිළිකා ඇතිවීමේ අවධානම වැඩි. දරුවෙකු බිහිවීමේදී දරුවාට රෝගය ආසාදනය වීම සිදුවේ. අධික වේදනාකාරී බිලි ඇතිවීමෙන් සුවවෙයි ස්නායු පද්ධතිය තුල හානි සිදු වෙනවා. එතන කොටසක් අඩු ලියන්න හානි සිදු වෙනවා. ස්නායු පද්ධතියට හානි වෙනවා. අපි ඊළඟ අවසාන සමාජ රෝගයට යන ළමයි මොකද්ද? AIDS. AIDS රෝගය. AIDS රෝගය. තමයි AIDS කියන එකේ තේරුම AIDS. AIDS කියන්නේ acquired immunodeficiency syndrome කියන එක කෙටි කරලා ලියලා තියෙනවා. AIDS කියන්නේ acquired immunodeficiency syndrome. සිංහල තේරුම තමයි නතු කරගත් ප්‍රතිශක්ති උණුතා සහ ලක්ෂණය. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණය නැති කරගන්න.
මේ AIDS වෛරසය අපේ ඇඟට ආවම අපේ ප්‍රතිශක්තිකරණය නැති වෙනවා. එතකොට ඔයගොල්ලන්ට හෙම්රිස්සාව ඇඳුනොත් හෙම්රිස්සාව එන්න වැඩි වෙනවා. සුව වෙන්නේ නැහැ. පැහැදිලිද? ඊළාට ඔයගොල්ලන්ට වෙන රෝගයක් අපි තුමු මේ කැස්ස හැදුනයි කියලා. කැස්ස සුව වෙන්නේ දිගටම කැහැලා එම රෝගේ එන්න උත්සාහ වෙනවා. ප්‍රතිශක්තිකරණයක් නැති වෙනවා. මේ රෝගයට කියනවා මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය කියලා කියනවා. මේ වෛරසය කියනවා මේ වෛරසයේ නම තමයි HIV කියලා කියන්නේ human immunodeficiency virus කියන එක මෙහෙ කරලා. human කියනකොට H අකුර, immunodeficiency කියනකොට I අකුර, virus කියනකොට V අකුර. HIV කියලා හදලා දෙන්නේ එහෙමයි. ඒතර වෛරසයේ නම HIV වෛරසය. රෝග කාරකයාගේ නම එතකොට කියන්න පුතා HIV වෛරසය කියලා කෙටියෙන්. HIV වෛරසය. හරිද? ඊට පස්සේ ප්‍රතිශක්තිකරණ උණුතා සහ ලක්ෂණ තමයි AIDS කියන තේරුම. රෝගයේ ස්වභාවය කියන්නේ. ඔබ දන්නවා අපගේ සිරුරේ ප්‍රතිශක්තිකරණය පිළිබඳව. සුදු රුධිරාණු සෛල සුදු නෙවෙයි පුතා සුදු රුධිරාණු සෛල. සිරුරට ඇතුළට කියනකොට ආපහු රෝගකාරකයේ කියන්නකෝ. HIV එච්චරයි. V අකුරෙන් වෛරස් කියලා කියවෙනවා. HIV විතරක් තිබුණා නේද? ඉදවර පිටිකැලක් එම ගන්න ගහලා පොඩි ෆන් එකක් ගන්න දෙයක් නේ. ඊළඟට ආගන්න පුතේ. ඔබ දන්නවා අපගේ සිරුරේ ප්‍රතිශක්තිකරණය පිළිබඳව සුදු රුධිරාණු සෛල සිරුරට ඇතුළේ විස බීජ වලට එරෙහිව ප්‍රතිකාර කරමින් එරෙහිව ක්‍රියා කරමින් ඒවා විනාශ කර දමමින් අපගේ සිරුර රෝග වලින් ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණය ලබා දෙන්නේ කවුද? අපේ ඇඟට ප්‍රතිශක්තිකරණය ලබා දෙන්නේ මේ සුදු රුධිරාණු සෛල. ඒගොල්ලෝ අපිට ඇදෙන රෝග වලට එරෙහිව ප්‍රතිදේහ නිෂ්පාදනය කරනවා. නේද? රයිට්. ඒ කරලා ඒවා අපේ සුව කරනවා රෝග වලින් සුව කරනවා. ඒකල අපිට ප්‍රතිශක්තිකරණයක් ලබා දෙනවා. පැහැදිලිද? ඒතර දැන් මේ ප්‍රතිශක්තිකරණේ නැති වෙනවානේ මේ AIDS මගින්. ඒකයි මානව ප්‍රතිශක්ති වෘතා රෝගය කියලා මේක නම් කරලා තියෙන්නේ. රයිට්? HIV ආසාදනයේ සිදු විට කියවමු. HIV ආසාදනයේ සිදු විට සුදු රුධිර සෛල වලට හානි ඇති කිරීම නිසා සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිකරණය හැකියාව අඩු වී ගොස් එය නැති වී යයි. එබැවින් HIV ආසාදිත පුද්ගලයන්ට ඕනෑම රෝගයක් ඉතාම පහසුවෙන් ආසාදනය වී සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයකින් පවා AIDS රෝගයක මරණයට පත් වීමට ඉඩ ඇත. හෙම්රිස්සා හැදුනොත් ඒක සුව වෙන්නේ නැතුව හෙම්රිස්සාවෙම ඔහු මරණයට පත් වෙනවා. රෝග ලක්ෂණ මොනවද පුතේ? සුව නොවන උණ. සනීප වෙන්නේ නැති උණක් හැදෙන්න පුළුවන්. අධික තෙහෙට්ටුව. වසාගැටි ඉදිමී. පපුවේ හතිය. නේද? දිගුකල් පවතින පාචනය හෝ කැස්ස. ශරීරයේ ශ්‍රවීම කෙට්ටු වීම. නේද? අක්මාව හා ප්ලේහාව ඉදිමිලා තියෙනවා. මේවා තමයි රෝග ලක්ෂණ විදිහට අපි ගන්න පුළුවන් AIDS රෝගීන්ගේ රෝග ලක්ෂණ. සාමාන්‍ය ළමයි AIDS රෝගේ වැළඳෙන්නේ සාමාන්‍යයෙන් ලිංගික චර්යා සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කිරීම මගින් ලිංගිකව සම්ප්‍රේෂණ රෝග වළක්වා ගත හැකියි. සාමාන්‍ය ළමයි මේ AIDS රෝගයට පවා බෙහෙත් කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. නේද? කොහොමද ඒක කිව්වේ? කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා. يعني කාමයේ වර්ධවා හැසිරෙන්න එපා. එහෙම වුණොත් ඔබට AIDS හැදෙනවා කියලා කිව්වා. නේද? වෙන බෙහෙත් නැහැ. කාමයේ වර්ධවා හැසිරෙන්න නැතුව ජීවත් වුණාම හරි. හැම රෝගයකටම බෙහෙත් පන්සිල් පද පහේ තියෙනවා. නේද? ඒතන තියෙනවා ළමයි. අදින්නාදාන එකේ තියෙනවා. අන්සත් දේවල් ගන්න එපා. එහෙම තමයි සිර කූඩුවේ ලාගෙන ඉන්න පුළුවන් නේ. සුරාමේරය මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. පාවිච්චි කරොත් ඔයගොල්ලන්ට සිරෝසිස් රෝගය ඇති වෙන්න පුළුවන්, ગેස්ට්‍රයිටිස් වගේ රෝග ප්‍රත්‍ය ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ පානාතිපාතයෙන් කියනවා ප්‍රාණඝාතය කරන්න එපා. කියන්නේ මස් කන්න එපා. මස් කෑවොත් එහෙම ඔයගොල්ලන්ට කොලෙස්ටරෝල් බහුල වෙනවා. කොලෙස්ටරෝල් බහුල වෙලා කොලෙස්ටරෝල් සඳහා රෝගයට නේද? ප්‍රෙෂර් ඇති වෙන්න පුළුවන්. ඒවට ප්‍රතිකාරය තමයි ඒ දුන්නේ. නිසා පන්සිල් පද පහ රකින්න අයට සාමාන්‍ය ළමයි රෝග හැදෙනවා අඩුයි. නේද? රයිට්. නිසා අපි මේ පන්සිල් නිගත්තේ
ඊටසේ පන්සිල් අටසිල් දසසිල් වලට යනකොට ඒ ටික හරියට පිළිපදින්න පුළුවන් නම් මිනිස්සෙක් නිරෝගී වෙනවා වගේම දියුණුවෙන් දියුණුවට ලක් වෙන හැකියාවක් තියෙනවා. ඔය ජපාන්නුගේ ප්‍රධාන රහසක් තමයි දියුණු වෙන්න හේතුව ප්‍රධාන හේතුව ජපාන්නු ඒගොල්ලෝ ළමයි පන්සිල් රකින්න. පන්සිල් රකින්න. සාමාන්‍ය අපි අපේ චිත්‍රපටයක් බලුවොත් ළමයි සිංහල චිත්‍රපටයක් බලුවොත් ගොඩක් මිනිස්සු බීලා වෙන වෙන ඉන්න චිත්‍රපට තමයි වෙන්නේ. ඒ ලංකාවේ ස්වභාවය පෙන්නන්නේ. හැබැයි අපි ජපානයේ චිත්‍රපටයක් බලුවොත් බීලා වෙන වෙන ඉන්න මිනිස්සෙක් කවදාවත් පෙන්නන්නේ නැහැ. එහෙම එක්කෙනෙක් හදාගන්නේ නැහැ. ඒ සමාජය තුළ ඒ කියන්නේ මේ මිනිස්සු ඒක කරන්නේ නැහැ. තේරෙනවද? ඒ විදිහට ඒකයි මේ මිනිස්සුන්ගේ දියුණුවට පත් වෙන්න හේතුව. අපේ නම් පුතේ පාඩම අවසන් වුණා. එතකොට ශාන්ත ප්‍රතිනය මාන ප්‍රතිනය කියන ප්‍රතිනය සම්පූර්ණ පාඩම අවසන් වුණා. අපි ඊළඟට තවත් පාඩම කොටසක මුල් කොටස විතරක් මම චුට්ටක් අද දවසේ අල්ලලා තියන්නම්. ඊළඟ සතියේත් සාකච්ඡා කරනවා. 10 වසරේ පාඩම් ටික අවසන් වෙනකම්ම ඔන්ලයින් ක්ලාස් එකකින් වැඩ කටයුතු කරන කියලා තමයි මම 11 වසරේ පන්තිය පටන් ගන්නෙ ඔන්ලයින් ක්ලාස් එකේ. දැනට ඒ වුණාට මේ ජනවාරි මාසේ අපි ඔන්ලයින් ක්ලාසස් මේ 10 වසරේ ගෙවුනට 10 ළමයිට 11 වසරේ පන්තිය අපි මේ එන සතියේ පටන් ගන්නවා. ඒ නිසා මේ හෝල් ක්ලාසස් වලට සහභාගී වෙච්ච ළමයි එන සතිය තුල ඒ අදාළ ස්ථාන වලට වෙලා පන්තිය වැඩ කරන්න යමු. right? එහෙනම් අපි ඊළඟ පාඩමට යමු. මම මෙතනින් අර අපේ වීඩියෝ එක කඩනවා. right? මොකද මේ පාඩම